ආයුබෝවන්. අද අපි බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න තාක්ෂණ විද්‍යාව සඳහා විද්‍යාව විෂය නිර්දේශයේ 13 ශ්‍රේණියේ පළමු වන ඒකකය. ඔබට මතක ඇති අපි මීට ප්‍රථමත් 13 ශ්‍රේණියේ විවිධ ඒකක සාකච්ඡා කරා. දැන් මේ පළවෙනි ඒකකය මූලිකවම යොමු වෙලා තියෙන්නේ බහු අවයවික සම්බන්ධ ද්‍රව්‍ය ගැන සාකච්ඡා කරන්න. ඉතින් අද පාඩමේදී අපි බලනවා විවිධ කර්මාන්ත සඳහා බහු අවයවික භාවිත වන ආකාරය, ඒ වගේම බහු අවයවික යනු කුමක්ද කියන කාරණය අපි විස්තර සහිතව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද පාඩමෙන් අපි සාකච්ඡා කරන්නේ බහු අවයවිකයක් යනු කුමක්ද කියන එක, ඒ වගේම එහි යොදා ගැනීම. අපි මුලින්ම විෂය නිර්දේශය හා සම්බන්ධ මෙම පාඩමේ කුමන කරුණුද සාකච්ඡා කරන්න අවශ්‍ය කියන දේ මුලින්ම තේරුම් ගන්න බලමු. හැම පාඩමක්ම අපි සාකච්ඡා කිරීමට ප්‍රථම ඔබට මතක ඇති අපි මුලින්ම කරන දේ තමයි එම පාඩමට අදාළ වන කුමන කුසලතාවයන්, එහෙම නැත්නම් කුමන දැනීම් ඔබ විසින් ලබාගත යුතු යන්න සාකච්ඡා කිරීම. ඒතර විෂය නිර්දේශයේ මෙම කොටස බොහොම පැහැදිලිව විස්තර කරලා තිබෙනවා ඉගෙනුම් ඵල යටතේ. එතකොට අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි පාඩමක් ආරම්භයේදී එම පාඩමට අදාළ වන ඉගෙනුම් ඵල නිසි ලෙස තේරුම් ගත යුතුයි. මම හිතන්නේ මේ කාරණේ අපි කලිනුත් පැහැදිලි කරා. මොකද උසස් පෙළ විෂය නිර්දේශයේ ප්‍රශ්න සෑදීමේදී අපි හැම වෙලාවෙම අවධානය යොමු කරන්නේ මේ ඉගෙනුම් ඵල සම්බන්ධව. ඒතර ඔබ මෙම ඉගෙනුම් ඵල නිසි ලෙස ලබාගෙන තිබියද යන්න තමයි උසස් පෙළ විභාගයේදී පරීක්ෂා කරන්නේ. දැන් ඔබට මේ පාඩමට අදාළ ඉගෙනුම් ඵල උසස් පෙළ ගුරු අත්පොත පරිශීලනය කිරීමෙන් ඔබට ලබා ගන්න පුළුවන්. නමුත් මම මෙහෙත් මේ ඉගෙනුම් ඵල සියල්ලම සඳහන් කරලා තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට පළවෙනි ඉගෙනුම් ඵලය තමයි බහු අවයවික හඳුන්වයි. එතකොට මේ ඉගෙනුම් ඵලය යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට බහු අවයවිකයක් වෙනත් සංයෝග වලින් වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව තිබේද යන්න කාරණය තමයි අපි පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ පාඩම අවසානයේදී ඔබ විසින් බහු අවයවිකයක් හඳුනා ගැනීමට හැකියාව තිබිය යුතුයි. ඒ හා සමානව තවත් ඉගෙනුම් ඵල බොහොමයක් තිබෙනවා. මේ තිබෙන්නේ මේ පාඩමේ අනිත් ඉගෙනුම් ඵල කීපය. දැන් උදාහරණයක් විදිහට සීමිත ප්‍රත්‍යස්ත ගුණ ඇති බහු අවයවික ප්ලාස්ටික් ලෙස විස්තර කරයි. ඒතර මේ කාරණයක් අපි අර කලින් මම විස්තර කළ ආකාරයටම පාඩම අවසානයේදී ප්ලාස්ටික් යනු කුමක්ද, එහි භෞතික ගුණ කවරේද යන්න ඔබ විසින් වටහාගෙන තිබිය යුතුයි. ඊට අමතරව අවසානයේදී අපි සාකච්ඡා කරනවා කර්මාන්ත යකට කොහොමද බහු අවයවික සම්බන්ධ වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මෙහිදී අපි සාකච්ඡා කරන්නේ රබර් කර්මාන්තය පිළිබඳව. ඒතොර රබර් කර්මාන්තයේදී කරන ක්‍රියාවලියක් තමයි වල්කනයිස් කිරීම. ඒතොර මේ වල්කනයිස් කිරීම යනු කුමක්ද කියන කාරණේ අපි මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඒතොර ඔබට පාඩම අවසානයේදී ඔබෙන් ප්‍රශ්නයක් අපි ඇසුවොත් රබර් වල්කනයිස් කිරීම යනු කුමක්ද කියලා ඔබට එය පැහැදිලි කිරීමට හැකියාවක් තිබිය යුතුයි. මෙන්න මේ ආකාරයට තමයි ඔබ විසින් ඉගෙනුම් ඵල යොදාගත යුතු වන්නේ යම් පාඩමක් හැදෑරීමේදී. ඒතර අද පාඩමෙත් මේ ආකාරයට ඉගෙනුම් ඵල සම්බන්ධයෙන් මූලික අවධානයක් ඔබ විසින් යොමු කළ යුතුයි. දැන් අද පාඩමේ අපි සාකච්ඡා කරන්නේ බහු අවයවිකයක් යනු කුමක්ද කියන කාරණය. ඒතර බහු අවයවිකයක් කියලා අපි සිංහලෙන් කිව්වට ඒකේ ඉංග්‍රීසි වචනය තමයි පොලිමර් යන්න. ඒතර පොලිමර් එකක් කියන එක අපිට පුළුවන් ඒ වචනය කොටස් දෙකකට කඩන්න. දැන් මේ තියෙන්නේ මම මේ ආකාරයට මේ වචනය කොටස් දෙකකට කඩලා. ඒතර මේ වචනේ සෑදී තිබෙන්නේ පොලි යන කොටසෙනෙකුත් ම කියන කොටසෙන්. ඒතර පොලි යන කොටසේ අර්ථය තමයි මෙනි. නැත්තම් බොහොමයක් කියන කාරණය. ඒතර ම කියන කොටසේ අර්ථය තමයි යුනිට් එකක්. නැත්තම් කුඩා කොටසක් කියන අර්ථය. එතකොට පොලිමර් කියන වචනේ තේරුම වන්නේ කුඩා කොටස් බොහොමයක් එකිනෙක එකතු වීමෙන් සෑදී ඇති සංයෝගයක් කියන අර්ථය තමයි පොලිමර් කියන වචනේ අර්ථය වන්නේ. ඒතර පොලිමර් එකක තිබෙනවා කුඩා කොටස්.
මේ කුඩා කොටස් එකිනෙක රසායනික බන්ධන මගින් සම්බන්ධ වී මෙන් තමයි අපිට බහු අවයවයක් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ. ඒතර මේ කාරණය වඩා හොඳින් පැහැදිලි කරගෙන ඔබට පුළුවන් මේ රූප සටහන දැස බැලීමෙන්. දැන් මේ කොළ පහති බෝලයකින් අපි පෙන්වා තිබෙන්නේ අර කුඩා කොටසක්. ඒතර මේ කළු ඉරෙන් පෙන්වන්නේ රසායනික බන්ධනයක්. නැත්නම් සහසංයුජ බන්ධනයක්. ඒතර මේ කුඩා කොටස් මේ කළු පාට ඉරි වලින් එකිනෙක සම්බන්ධ වීමෙන් තමයි අපිට මේ දාමාකාර සංයෝගය ලැබී තිබෙන්නේ. එතකොට කුඩා කොටසක් තමයි අපි එක යුනිට් එකක් නැත්නම් එක ඒකකයක් වන්නේ. ඒවා බන්ධනයකින් සම්බන්ධ වීමෙන් තමයි අපිට මේ දාමාකාර කුඩා කොටස් විශාල සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වී ඇති සංයෝගය ලැබෙන්නේ. ඒතර මේ සංයෝගය අපි පොලිමර් නැත්නම් බහු අවයවිකයක් ලෙස හඳුන්වනවා. ඒතර මේ කුඩා කොටසක් අපි හඳුන්වන්නේ ඒක අවයවිකයක් ලෙස. එහෙම නැත්නම් ඒ කුඩා කොටස නැවත එකිනෙක සම්බන්ධ වීමෙන් තමයි අපිට මේ බහු අවයවිකය ලැබී තිබෙන්නේ. ඒතර කුඩා කොටසක් අපි ඒකාවයවිකයක් ලෙස හඳුන්වනවා. ඒකාවයවික විශාල සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වී ඇති සංයෝගය බහු අවයවිකයක් ලෙස හඳුන්වනවා. ඒතර මේ සම්බන්ධ වීම සිදුවන්නේ රසායනික බන්ධනයකින්. ඒතර මේ ඒකාවයවික ඉතා හොඳින් එකිනෙක සම්බන්ධ වෙලා අවසානයේදී අපිට අර කෝච්චියක පෙට්ටි සම්බන්ධ වෙලා කෝච්චියක් ලැබෙන ආකාරයට මේ අවයවික එකිනෙක සම්බන්ධ වෙලා අපිට බහු අවයවිකයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. දැන් මම ඔබට අවබෝධයක් තියෙන්න ඕන බහු අවයවිකයක් යන කුමක්ද යන්න. ඒතර අපි මෙහිදී ඔබ විසින් තේරුම් ගත යුතු කාරණේ වන්නේ කුඩා කොටස් විශාල සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වෙලා තමයි මේ සංයෝගය අපිට ලැබෙන්නේ. එතකොට අපිට එදිනදා ජීවිතයේ බහු අවයවික විශාල සංඛ්‍යාවක් අපිට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපේ ඇඟෙත් සමහරක් බහු අවයවික තියෙනවා. ශාකවල බහු අවයවික තියෙනවා. ඉතින් අපිට පුළුවන් බහු අවයවික කොටස් දෙකකට වෙන් කරන්න. එකක් තමයි ස්වභාවික බහු අවයවික. ඒ කියන්නේ ස්වභාවයේ අපේ මැදිහත් වීමක් නැතුව නිෂ්පාදනය වෙන බහු අවයවික. ඉතින් අනිත් කොටස තමයි අපි මිනිසා ලෙස කෘත්‍රිමව නැත්නම් කාර්මිකව නිෂ්පාදනය කරන බහු අවයවික. ඒතර මේ කළු පාට උඩින් පෙන්නලා තියෙන ස්වභාවික බහු අවයව කීපයක් සඳහා උදාහරණ. ප්‍රෝටීන, පිෂ්ඨය, සෙලියුලෝස්, ඒ වගේම ස්වභාවික රබර් මේ ආකාරයක ස්වභාවික බහු අවයවික සඳහා උදාහරණ. සමහරක් බහු අවයවික අපි විසින් කෘත්‍රිමව නිෂ්පාදනය කරනවා. දැන් මේ තිබෙන්නේ ඒ සඳහා උදාහරණ කීපයක්. පොලිතීන්, පොලිප්‍රොපිලීන්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, පොලිඑතිලීන්, ඒ වගේම කෘත්‍රිම රබර්. දැන් ඔබට මේ නම් ටික දිහා බැලුවම පොදු යම්කිසි කොටසක් හඳුනා ගැනීමට හැකියාව තිබෙන්න ඕන. දැන් ඔබට පේනවා මේ කෘත්‍රිම බහු අවයවික හැම එකකම මුල් අකුරු දෙක පොලි ලෙස තමයි තියෙන්නේ. දැන් මාර මුලින් කිව්ව ආකාරයට පොලි කියන්නේ මොකක්ද? අර බොහොමයක් ඒකක එකට සම්බන්ධ වෙලා කියන අර්ථයෙන් තමයි මේ පොලි කියන කොටස එන්නේ. එතකොට මේ කෘත්‍රිම බහු අවයවික හැම එකකම මුල් කොටසෙන් කියන්නේ අර බොහොමයක් කියන තේරුම. ඒතර පොලිතීන්, පොලිප්‍රොපිලීන්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. දැන් ඔබට තේරෙන්න ඕනේ මේ හැම වචනයකම ඇයි පොලි කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒතර දෙවෙනි කොටසෙන් තමයි අර ඒකාවයවිකය හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට පළවෙනි එක පොලිතීන්. ඒතර පොලිඑතිලීන් කියන එක තමයි මේ පොලිතීන් ලෙස. ඒතර එතිලීන් කියන්නේ අර ඒකාවයවිකය. එහි විශාල සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වෙලා තියෙන නිසා අපි ඒකට කියනවා පොලිඑතිලීන් කියලා. ඒතර මේ තමයි බහු අවයවකය. එතකොට මම ආපහු ඔබට මේ රූප සටහන පෙන්නනවා. ඒකාවයවික විශාල සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වීමෙන් තමයි අපිට බහු අවයවකය ලැබෙන්නේ. ඒතර සමහරක් බහු අවයවකවල තියෙන්නේ එකම ඒක අවයවිකය. නමුත් බොහොමයක් බහු අවයවික තියෙනවා ඒක අවයවික එක වර්ගයකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන. ඒතර මේවා සම්බන්ධ වී ඇති ආකාරය අනුව ඒ වගේ මේ අවකාශයේ විසිරී ඇති ආකාරය අනුව අපිට මේව කොටස් කීපයකට වර්ග කරන්න පුළුවන්. ඇයි බහු අවයවික අපි මෙච්චර සාකච්ඡා කරන්නේ? ඒට හේතුව හරිම සරලයි. බහු අවයවික ඉතා ලේසියෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි බහු අවයවිකවල මිල අඩුයි.
මීට අමතරව විශේෂ ගුණයක් තිබෙනවා. බහු අවයක ඉතා පහසුවෙන් විවිධ භාවිතයන් සඳහා යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරන්න බහු අවයවික ඉතා පහසුවෙන් යොදා ගන්න පුළුවන්. සමහරක් බහු අවයක ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් සමහරක් බහු අවයක ප්‍රතිචක්‍රීකරණය කිරීම තරමක් අපහසුයි. ඉතින් මේ කරුණු කීපය නිසා බහු අවයක ඉතාම සුලභව අපිට එදිනෙදා ජීවිතයේදී දක්නට ලැබෙනවා. ආපහු මම මේ කරුණු ටික කියන්න ඉතා පහසුවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම මිල අඩුයි, විශාල භාවිතයන් සංඛ්‍යාවක් බහු අවයක සම්බන්ධයෙන් අපිට දක්නට ලැබෙනවා. ඒතර අවසාන කාරණේ තමයි ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඇති හැකියාව. නමුත් සියලුම බහු අවයක ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාව නැහැ. නමුත් බොහොමයක් බහු අවයවික ප්‍රතිචක්‍රීය කිරීමට හැකියාව තිබෙනවා. දැන් මම මුලින්ම කිව්වා ඒක අවයවික එක් වර්ගයක් හෝ එක් වර්ගයකට වැඩි සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වීමෙන් බහු අවයවික නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් මේ තියෙන රූප සටහනෙන් ඔබට මේ කාරණය මම පැහැදිලි කරන්න තමයි උත්සාහ කරන්නේ. දැන් මේ කොළ පාට කොටුවකින් අපි පෙන්වන්නේ එක් වර්ගයක ඒක අවයවිකයක්. ඒතර පළවෙනි රූප සටහනේ ඔබට පේනවා කොළ පාට කොටු එකිනෙක මේ කළු පාට ඉරෙන් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒතර මෙය සරල බහු අවයවිකයක්. මොකද මෙහි තිබෙන්නේ එක් වර්ගයක් පමණයි ඒක අවයවික. නමුත් මේ දෙවනි රූප සටහනේ අර කොළ පාට කොටු වලට අමතරව තැඹිලි පාට කොටුවකුත් ඔබට දකින්නට තිබෙනවා. ඒතර මේ තැඹිලි පාට කොටුවෙන් කියන්නේ වෙනත් වර්ගයක ඒක අවයවික වර්ගයක්. එතකොට දෙවනි රූප සටහනේ බහු අවයවිකයේ නිෂ්පාදනය වීමේදී කොළ පාට කොටුවකට පස්සේ තැඹිලි පාට කොටුවක්, ආපහු තැඹිලි පාට කොටුවකට පස්සේ කොළ පාට කොටුවක්. එකක් එකක් තමයි කොළ පාට කොටු, ඒ වගේම තැඹිලි පාට කොටු තිබෙන්නේ. ඒතර මේ බහු අවයවිකයේ ඒක අවයවික වර්ග දෙකක් තිබෙනවා. ඒ වර්ග දෙක එකක් එකක් තමයි එකිනෙක සම්බන්ධ වීමෙන් මේ බහු අවයවිකය නිෂ්පාදනය වෙලා තියෙන්නේ. දැන් පළවෙනි එක එක් වර්ගයක ඒක අවයවික පමණයි. දෙවැනි උදාහරණය වර්ග දෙකක ඒක අවයවික එකක් එකක් තමයි එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේ තුන්වෙනි උදාහරණය ඊට වඩා මදක් වෙනස්. දැන් තුන්වෙනි උදාහරණයේ ඒක අවයවික වර්ග දෙකක් තමයි තියෙන්නේ. නමුත් මේ ඒක අවයවික එකක් එකක් නෙමෙයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක අවයවික කීපයක් එක් වර්ගයක. එක් වර්ගයක ඒක අවයවික කීපයක් එකිනෙක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඒ කොටස අනිත් වර්ගයේ ඒක අවයවික කීපයක් සම්බන්ධ වෙච්ච කොටසක් සමග සම්බන්ධ වීමක් තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බ්ලොක් එකක් විදියට තමයි එක් වර්ගයක බ්ලොක් එකක් තවත් වර්ගයක බ්ලොක් එකක් එකිනෙක සම්බන්ධ වෙලා තමයි මෙම වර්ගයේ ඒක අවයවික නැත්නම් මෙම වර්ගයේ බහු අවයවික සෑදීම සඳහා ඒක අවයවික එකිනෙක සකස් වෙන්නේ. ඒතර මේ වර්ග තුන තමයි මූලික වශයෙන් අපිට බහු අවයවික සකස් වීමේදී දක්නට ලැබෙන ආකාර. නමුත් මීට අමතරව තවත් ආකාරයේ සම්බන්ධ වී තිබෙනවා. නමුත් මේ ආකාර තුන තමයි මූලිකම ආකාර තුන. එක් වර්ගයක් පමණක් සකස් වීම පළවෙනි ආකාරය. වර්ග දෙකක් එකක් එකක් සකස් වීම දෙවෙනි ආකාරය. තුන්වෙනි ආකාරය එක් වර්ගයේ බ්ලොක් එකක් නැත්නම් එක් වර්ගයේ කීපයක් සම්බන්ධ වෙච්ච ගොනුවක් තවත් වෙනත් වර්ගයක ගොනුවක් සමග සම්බන්ධ වීම. ඒතර මේ ආකාර තුන තමයි මූලික ආකාර අපිට දක්නට ලැබෙන්නේ බහු අවයවික සෑදීමේදී ඒක අවයවික සම්බන්ධ වෙන ආකාරය. දැන් මම මුලින් කිව්වා බහු අවයවික සම්බන්ධ නිෂ්පාදනය සඳහා ඒක අවයවික සම්බන්ධ වන ආකාරය ඒ වගේම මේවා සෑදීමේදී අවකාශයේ විසිරී ඇති ආකාරය අනුව අපිට වර්ග කරන්න පුළුවන් කියලා. ඒතර මේ තියෙන්නේ අවකාශයේ විසිරී ඇති ආකාරය අනුව අපි බහු අවයවික වර්ග කරන ආකාරය. පළවෙනි උදාහරණයෙන් තියෙන්නේ ලීනියර් පොලිමර් එකක්. ඒ කියන්නේ රේඛීය බහු අවයවිකයක්. දැන් එහිදී ඔබට දක්නට ලැබෙනවා තනි දාමයක් ආකාරයට තමයි බහු අවයවිකය අවකාශයේ විසිරෙන්නේ. නමුත් දෙවැනි උදාහරණය
බෙදී යාමක් ඔබට දක්නට පුළුවන්. දැන් පළවෙනි ආකාරයේ තිබෙන්නේ සරල රේඛාවක්. නැත්නම් සරල දාමයක් ආකාරයට තමයි මේ සැකසී තියෙන්නේ. නමුත් දෙවෙනි ආකාරයේ අර රේඛාව තනින් තනින් අතු බෙදීමකට ලක් වෙනවා. ඒතර මෙවැනි ආකාරය බෙදුණු බහු අවයවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ තුන්වෙනි ආකාරය අර බෙදීම් අපිට දක්නට ලැබෙනවා. නමුත් තව දුරටත් මේ බෙදීම් එකිනෙක සම්බන්ධ වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ ජාලයක් ආකාරයට තමයි අවකාශයේ මේ තුන්වෙනි ආකාරය පෙනෙන රූප සටහනේ බහු අවයවය විසිරී තිබෙන්නේ. දැන් අපිට පේනවා මේ බහු අවයවය තනින් තනින් එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙය ජාලයක් ආකාරයට තමයි සැකසී තියෙන්නේ. මේ හතරවෙනි ආකාරය මදක් විශේෂ ආකාරයක්. මේ හතරවෙනි ආකාරයේ එක් මැද තැනකින් ආරම්භ වෙන බහු අවයවය විසිරී යාමක් දක්නට ලැබෙනවා හැම දිශාවටම. දැන් මේ තිබෙන්නේ ඒ මධ්‍යයෙන් ආරම්භ වෙච්ච ස්ථානය. ඒ මධ්‍යයෙන් ආරම්භ වෙලා එය නිෂ්පාදනය වීමේදී අර ගහක අතු බෙදිලා යනවා වගේ තමයි අවකාශයේ විසිරීමකට ලක්වන්නේ. දැන් මෙයත් මම අර මුලින් කිව්වා විදියටම මූලිකම ආකාර හතර. ඊට අමතරව තවත් ආකාර තිබෙනවා. නමුත් අපි මේ ආකාර හතර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් විෂය නිර්දේශය තුළ යොමු කරනවා. මොකද මේ තමයි මූලිකවම බහු අවයවක නිෂ්පාදනයේදී ඒ අවකාශයේ විසිරී ඇති ආකාරය අනුව අපිට වර්ග කරන්න පුළුවන් කාණ්ඩ හතර. දැන් ඊට අමතරව බහු අවයවක සම්බන්ධයෙන් බොහොමයක් භෞතික ලක්ෂණ ඔබ විසින් වටහා ගත යුතුයි. දැන් අපි මුලිනුත් කිව්වා බහු අවයවයක් කියන්නේ ඒක අවයවික විශාල සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වීමෙන් සෑදී ඇති අණුවක්. එහෙනම් ඔබට තේරුම් ගැනීමට හැකියාව තිබිය යුතුයි ඒක අවයවිකයට වඩා ගොඩක් විශාලයි බහු අවයවිකය. එහෙනම් ඒක අවයවිකයේ බරට වඩා බහු අවයවකයේ අණුක ස්කන්ධය විශාල විය යුතුයි. එතකොට ඒක අවයවිකයට වඩා බහු අවයවකයේ විශාලයි අණුක ස්කන්ධය වැඩි. ඊට අමතරව බහු අවයවයක් නිෂ්පාදනය වීමේදී බොහෝ වෙලාවට අපිට මෙන්න මේ ක්‍රියාවලිය දක්නට ලැබෙනවා. මුලින්ම බහු අවයවය අර මම කලින් ප්‍රකාශ කර ආකාරයට රේඛීය දාමයක් ලෙස තමයි නිෂ්පාදනය වෙන්නේ. නමුත් ඒ රේඛීය දාමේ දිග වැඩිවත්ම ඒවා එකිනෙක වෙලීමක් නැත්නම් එකිනෙක පැටලීමක් ආකාරයට සම්බන්ධ වීමක් අපිට දකින්න ලැබෙනවා. අවසානයේදී එය අර ගුලියක් ආකාරයට නැත්නම් පොදියක් ආකාරයට තමයි අපිට දකින්න ලැබෙන්නේ. අවසානයේදී මේ පොදි එකිනෙක සම්බන්ධ වීමෙන් අපිට හැකියාව තිබෙනවා මේ බහු අවයවක අණු එකක් තවත් අණුවක් සමග සම්බන්ධ කරන්න. මේ ආකාරයේ බොහෝ විට ස්වභාවික බහු අවයවවල දක්නට ලැබෙනවා. ප්‍රෝටීන් වල තිබෙන්නේ මෙවැනි ආකාරයක්. නමුත් කාර්මික බහු අවයවක භාවිතය නැත්නම් එහි වාසිදායක තත්ත්වය වැඩි කිරීමට මෙලෙස ගොනු ආකාරයට සැකසීම වළක්වන එක තමයි අපි කාර්මික ක්‍රියාවලියේදී කරන්නේ. උදාහරණයක් විදිහට නයිලෝන් ලණුවක් නිෂ්පාදනය කරන අවස්ථාවක මෙවැනි ගොනු සෑදීමක් වුණොත් එය ලණුවක් ආකාරයට දික් කරන්න බෑ අපිට. ඒක නිසා අපි මෙම ක්‍රියාවලිය සමහරක් කාර්මික බහු අවයවක සඳහා සිදුවීම වැළැක්වීම කරනවා. නමුත් ස්වභාවික බහු අවයවක බොහෝ විට මෙම ගොනු ආකාරයට තමයි අපිට දක්නට ලැබෙන්නේ. දැන් අපි වටහා ගන්න කාරණයක් තමයි ඒක අවයවික වලට වඩා බහු අවයවික වල ස්කන්ධය වැඩි. එහෙනම් ඒක අවයවිකයක තාපාංකය මෙවැනි භෞතික ලක්ෂණ වලට වඩා බහු අවයවිකයක භෞතික ලක්ෂණ ඊටමත් වෙනස් විය යුතුමයි. ඊට අමතර රසායනික ලක්ෂණත් බහු අවයවිකයක වෙනස් වෙනවා. මොකද ඒක අවයවික විශාල සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වීමෙන් තමයි මේ බහු අවයවිකය සෑදී තිබෙන්නේ. දැන් මම නැවතත් ඔබට පෙන්වන්නේ අර කලින් පෙන්නපු රූප සටහනේම පැහැදිලි රූප සටහනක්. දැන් මේ කළු පාට එක තිතකින් නැත්නම් මේ කළු පාට ඩොට් එකකින් කියන්නේ එක ඒක අවයවිකයක්.
එතකොට මේ කළු පාට බෝල දෙයක් අතර තියෙන කුඩා ඉරක් ඒ ඉරෙන් අපි කියන්නේ ඒක අවයවික දෙකක් එකිනෙක බැඳී ඇති ආකාරය තමයි මේ ඉරෙන් අපි දක්වන්නේ. එතකොට අපි කලිනුත් කිව්වා රේඛීය බහුවයවික අපිට බොහොමයක් දක්නට ලැබෙනවා. එතකොට ඒ සඳහා උදාහරණ තමයි මම මේ දීලා තියෙන්නේ. රේඛීය බහුවයක සඳහා උදාහරණ තමයි high density polythene. නැත්නම් අපි ඒ හඳුනන HDPE කියලා. එහෙම නැත්නම් PVC polyvinyl chloride, nylon. දැන් මේ මුල් තුනම කෘත්‍රිම බහුවයවයක. හැබැයි cotton නැත්නම් කපු නූල් මේ රේඛීය දාම සඳහා තිබෙන ස්වභාවික බහුවයවයක උදාහරණයක්. දෙවැනි උදාහරණය තමයි බෙදුණු දාම සහිත බහුවයවයක නැත්නම් branched. ඒ සඳහා උදාහරණයක් තමයි low density polythene. අපි හඳුන්වනවා කෙටියෙන් LDPE ලෙස. හතරවෙනි සහ තුන්වෙනි ආකාර දෙක අර පළවෙනි ආකාර දෙකට වඩා මදක් වෙනස්. මොකද අපි ඒවා ටිකක් සංකීර්ණ බැඳීමක් දක්නට ලැබෙන බහුවයක නිසා. දැන් ඔබට පේනවා මේ තුන්වෙනි සහ හතරවෙනි ආකාරයේ එක එක දාම අතරත් හරස් බන්ධන දක්නට තිබෙනවා. ඒතර උදාහරණයක් ලෙස මේ තුන්වෙනි ආකාරය cross linked නැත්නම් හරස් බන්ධන සහිත බහුවයක. ඒත් මේ සඳහා කෘත්‍රිම උදාහරණයක් තිබෙනවා. නමුත් ස්වභාවික උදාහරණයක් ලෙස අපිට රබර් දක්වන්න පුළුවන්. අවසාන ආකාරය ජාලාකාර නැත්නම් network එකක් ලෙස විහිදී ඇති බහුවයක epoxy ඒ සඳහා උදාහරණයක්. දැන් ඔබට විෂය නිර්දේශයේ මේ උදාහරණ මතක තබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. නමුත් මේ ආකාර හතර සම්බන්ධයෙන් ඔබට වැටහීමක් තිබිය යුතුයි. දැන් බහුවයකවල මේ දාම සකස් වී ඇති ආකාරය අනුව එහි භෞතික ලක්ෂණ එකිනෙක වෙනස් වෙනවා. මුල් ආකාර දෙක ඒ කියන්නේ රේඛීය දාම සහ අතු බෙදුණු දාම ආකාරය මම මේ පළවෙනි රූප සටහන සහ දෙවෙනි රූප සටහනෙන් දක්වන්නේ ඒ ආකාර දෙක. මේ ආකාර දෙක අපිට හැකියාව තිබෙනවා තාපය ලබා දීමෙන් මෘදු බවට පත් කරන්න. ඒ කියන්නේ රත් කිරීමෙන් මෘදු බවට පත් කරන්න පුළුවන් මේ පළවෙනි ආකාර දෙකේ බහුවයක. නමුත් තුන්වන සහ හතරවන ආකාර ජාලාකාර නැත්නම් හරස් බන්ධන සහිත බහුවයක රත් කිරීමෙන් මෘදු බවට පත් කිරීමට හැකියාවක් නැහැ. දැන් අපිට වටහා ගැනීමට හැකියාව තිබිය යුතුයි. පළවෙනි දෙක මෘදු බවට පත් කිරීමට ඇති හැකියාව නිසා අපිට පුළුවන් අච්චුවක් අරගෙන කලින් තිබුණ හැඩය රත් කිරීමෙන් මෘදු බවට පත් කළා අලුත් අච්චුවක ආධාරයෙන් නව හැඩයක් ලබා ගන්න. නමුත් තුන්වෙනි සහ හතරවෙනි ආකාර අපිට මෘදු බවට පත් කිරීමට හැකියාවක් නොමැති නිසා අපි යම් හැඩයක භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව එහි හැඩය අපිට වෙනස් කිරීමට හැකියාවක් නැහැ. මොකද හේතුව එය රත් කිරීමෙන් මෘදු බවට පත් කිරීමට හැකියාවක් නොමැති නිසා. ඒතර මේ ආකාර දෙකට අපි විශේෂිත නම් දෙකක් භාවිතා කරනවා. දැන් පළවෙනි ආකාරය තමයි රත් කිරීමෙන් මෘදු බවට පත් කිරීමට හැකියාව ඇති බහු අවයවික. ඒ සඳහා අපි රේඛීය දාම සහිත ඒ වගේම බෙදුණු දාම සහිත බහුවයක තමයි උදාහරණ ලෙස සාකච්ඡා කරේ. ඒතර රත් කිරීමෙන් මෘදු බවට පත් කිරීමට හැකියාව ඇති බහුවයවික අපි තාප සුවිකාර්ය ප්ලාස්ටික් නැත්නම් තාප සුවිකාර්ය බහු අවයවික ලෙස හඳුන්වනවා. දෙවැනි කොටස තමයි අපි සාකච්ඡා කරේ රත් කිරීමෙන් මෘදු බවට පත් කිරීමට නොහැකි බහු අවයවික. ජාලාකාර හෝ හරස් බන්ධන සහිත බහු අවයවික තමයි මේ සඳහා උදාහරණ. ඒතර මෙම කොටස අපි හඳුන්වනවා තාප ස්ථාපන ප්ලාස්ටික් නැත්නම් තාප ස්ථාපන බහු අවයවික ලෙස. ඒතර මේ කාණ්ඩ දෙකේ ඇති ගුණයන් ඔබ හොඳින් වටහා ගත යුතුයි. එක කොටසක් රත් කිරීමෙන් මෘදු බවට පත් කරන්න පුළුවන්. අනෙක් කොටස රත් කිරීමෙන් මෘදු බවට පත් කරන්න හැකියාවක් නැහැ.
ඒතර මේ තමයි මූලිකම මෙහි තිබෙන භෞතික වෙනස්කම. දැන් මේ තිබෙන්නේ අර මුල් ආකාරයේ බහුවයක සඳහා උදාහරණ කීපයක්. දැන් අපි යම් පානයක් බොන්න භාවිතා කරන ස්ටයිරෝෆෝම් කප් එකක්, ඒ වගේම ටූත් බ්‍රෂ් එකක්, නැත්නම් රබර් හෝස් එකක්, මේ සියලුම දේවල් නිෂ්පාදනය කර තිබෙන්නේ රේඛීය දාම හෝ බෙදුණු දාම සහිත බහු අවයක භාවිතා කරලා. අපිට මේ රූප සටහනේ පේනවා ඒ සඳහා උදාහරණයක් ලෙස කොහොමද මේ බහු අවයක තුල ඒක අවයවික සකස් වී ඇත්තේ කියලා. දැන් මෙහි මේ දාම අතර සම්බන්ධයක් නැහැ. දාමයේ රේඛීයයි, එහෙම නැත්නම් දාමයේ අතු බෙදීමකට ලක් වෙලා තමයි තියෙන්නේ. හැබැයි දාම දෙකක් එකිනෙක සම්බන්ධ වීමක් නැහැ මෙම ආකාරයේ. දැන් මෙලෙස ඊතා ලිහිල්ව සකස් වී ඇති නිසා රත් කිරීමකදී මොකද වෙන්නේ? මේ දාම වලට හැකියාව තිබෙනවා මේ පද්ධතිය තුල යම් නිදහසේ හැසිරීමකට. උදාහරණයක් ලෙස දැන් මම අගේ අත් දෙක ගත්තොත් මේ රේඛීය දාම දෙකක්. එතකොට මම රත් කිරීමේදී මොකද වෙන්නේ? මේ දාම දෙක නිදහසේ චලනය වීමට හැකියාවක් තිබෙනවා. ඒක නිසා අපිට පුළුවන් රත් කිරීමකින් මේම බහුවවිකය මෘදු බවට පත් කරන්න. නමුත් මේ දාම දෙක එකිනෙක සම්බන්ධ වෙලා තිබ්බනම් මොකද වෙන්නේ? රත් කිරීමකදී මේවාට නිදහසේ චලනය වෙන්න බෑ. මොකද දාම එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා එකිනෙක අතර බන්ධන මගින්. ඒතර මෙම ආකාරයට හේතුව තමයි, නැත්නම් මෙම භෞතික ගුණයට හේතුව තමයි මේ දාම අතර එකිනෙක බන්ධනයක් නැත්නම් සම්බන්ධ වීමක් නැහැ. එම නිසා රත් කිරීමකදී මෙම දාම වලට පුළුවන් නිදහසේ යම් චලනයක් දක්වන්න. නමුත් අර අනිත් ආකාරය, ඒ කියන්නේ තාප ස්ථාපන කොටස රත් කිරීමකදී මෘදු බවට පත් කරන්න බෑ. ඒට හේතුව තමයි අපි කලින් පෙන්නපු ආකාරයේ මෙන් නොව මෙම දාම අතර එකිනෙක සම්බන්ධ වීම නැත්නම් එකිනෙක බන්ධනය වීමක් ඔබට දක්නට පුළුවන්. මේ කළු පාට තිත් වලින් පෙන්වන්නේ එලෙස මෙම දාම එකිනෙක සම්බන්ධ වී ඇති ස්ථාන. දැන් මෙලෙස එකිනෙක සම්බන්ධ වී ඇති නිසා රත් කිරීමකදී මේවට මෘදු බවට පත්වන්න එකිනෙක චලනය වෙන්න බෑ. දැන් මම කලින් පෙන්නුව ඔබට දැන් මමගේ අත් දෙක රේඛීය දාම දෙකක්. දැන් මේ රේඛීය දාම දෙකට පුළුවන් රත් කිරීමකදී එකිනෙක චලනය වන්න. දැන් රේඛීය දාම දෙක දැන් මගේ මේ අත් දෙක නම් ඒවට පුළුවන් එකිනෙක චලනය වෙන්න. නමුත් මම මේ රේඛීය දාම දෙක මැදින් සම්බන්ධ කරොත් දැන් මේවට චලනය වෙන්න තියෙන හැකියාව ඉතා අඩුයි. එම නිසා රත් කිරීමකදී මෙම ආකාරයේ බහුවවික මෘදු බවට පත් කිරීමට හැකියාවක් නැහැ. ඒතර මෙම ආකාරය අපි තාප ස්ථාපන බහු අවයවික ලෙස හඳුන්වනවා. ඒතර මේ සඳහා උදාහරණ තමයි අපි ගෙදර කුණු දාන්න ගන්න කුණු බාල්දිය, එහෙම නැත්නම් විවිධ ඉතා තද ගුණයන් නැති ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරපු ඕනෑම භාණ්ඩයක් මේ සඳහා උදාහරණ. එතකොට හරස් බන්ධන තිබෙන ආකාර මෘදු බවට පත් කිරීමට හැකියාවක් නැහැ. හරස් බන්ධන නැති ආකාර රත් කිරීම මගින් මෘදු බවට පත් කිරීමට හැකියාව තිබෙනවා. එතකොට දැන් අපි සාකච්ඡා කරා රත් කිරීමෙන් මෘදු බවට පත් කරන්න පුළුවන් කොටසක් තිබෙනවා. රත් කිරීමෙන් මෘදු බවට පත් කරන්න බැරි බහුවවික කොටසක් තිබෙනවා. ඒ ආකාරයටම බහුවවිකවල තවත් ලක්ෂණයක් තමයි බලයක් යෙදීම මගින් හැඩය වෙනස් කරන්න හැකියාව තිබෙනවා. දැන් ඔබ දන්නවා රබර් බෑන්ඩ් එකක් අපිට පුළුවන් ඇදලා දික් කරන්න. ඒ වගේම තමයි අපි අතක් අතෑරියොත් එය නැවතත් අර මුල් හැඩයටම පත් වෙනවා. එතකොට පළවෙනි කොටස තමයි අපි බාහිර බලයක් යෙදීම මගින් එහි හැඩය වෙනස් වනවා. අපි බාහිර බලය ඉවත් කර විට එහි මුල් හැඩයට නැවතත් පැමිණෙනවා.
ඒතර මේ කොටස අපි හඳුන්වන්නේ රබර් ලෙස. ඒතර නැවතත් මම කියන්නම් බාහිර බලයක් නිසා හැඩය වෙනස් වෙනවා. ඒ හැඩය බලය ඉවත් කිරීමේදී නැවතත් මුල් හැඩය බවට පත් වෙනවා. ඒතර මෙම කොටස අපි හඳුන්වන්නේ රබර් ලෙස. දෙවැනි කොටස බාහිර බලයක් යෙදීමෙන් අපිට හැඩය වෙනස් කරන්න පුළුවන්. දැන් අපි ප්ලාස්ටික් ඔය නැවෙන හැඳි වගේ තිබෙනවා අපිට පුළුවන් බාහිර බලයක් යොදලා හැඩය වෙනස් කරන්න. නමුත් බාහිර බලය ඉවත් කර පසු නැවතත් අර මුල් හැඩයට මේ පත්වන්නේ නැහැ. අර නැවිච්ච විදියටම මේක නැවිලා තියෙන්න තමයි බොහෝ වෙලාවට ඉඩ තියෙන්නේ. ඒතර මෙම ආකාරය අපි ප්ලාස්ටික් ලෙස තමයි හඳුන්වන්නේ. තුන්වෙනි ආකාරය තමයි බාහිර බලයක් යෙදීමේදී හැඩය වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි හොඳ ලොකු නයිලෝන් ලණුවක් ගත්තොත් අපි කොච්චර ඇද්දත් අපිට බෑ එය හැඩය වෙනස් කරන්න. එය තිබිච්ච දිගම තමයි නයිලෝන් ලණුව තියෙන්නේ. ඒතර මෙම ආකාරය අපි තන්තු ලෙස හඳුන්වනවා. ඒතර ආකාර තුනක් තිබෙනවා. පළවෙනි ආකාරය හැඩය වෙනස් වෙනවා, මුල් හැඩයට පත්වීමට හැකියාව තිබෙනවා. දෙවෙනි ආකාරයේ හැඩය වෙනස් වෙනවා, මුල් හැඩයට පත්වන්නේ නැහැ. තුන්වෙනි ආකාරය තමයි හැඩේ වෙනස් වීමක් අපිට බාහිර බලයක් යෙදීම මගින් කරන්න හැකියාවක් නැහැ. ඒතර බහුවවකයක බාහිර බලය සමග හැඩේ වෙනස් වීම හෝ වෙනස් නොවීම මත මෙම කොටස් තුනට අපිට වෙන් කරන්න හැකියාව තිබෙනවා. දැන් අපි එදිනදා ජීවිතේ බහුවවක විශාල ප්‍රමාණයක් භාවිතා කරනවා. බොහෝමයක් අපිට එදිනදා ජීවිතේ අපිට අපේ නිවසේදී අපේ වැඩපළයේදී එහෙම නැත්නම් ඔබට පාසලේදී මේ බොහෝමයක් බහුවවක ඔබට එදිනදා විවිධ භාණ්ඩ ලෙස හමු වෙනවා. ඒතර පළවෙනි ආකාරය තමයි නැත්නම් පළවෙනි උදාහරණය තමයි පොලි එතිලීන්. දැන් මේ පොලි කියන වචනයෙන් කියන්නේ මේ බහුවවකයක්, එතිලීන් තමයි මේකේ ඒක අවයවිකය. නැත්නම් එතිලීන් අණු විශාල සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වීමෙන් තමයි පොලි එතිලීන් හැදිලා තියෙන්නේ. ඒතර උදාහරණ තමයි ඔය කුණු දාන බෑග්, ඒ වගේම ආහාර අපි ඇසිරීමට නැත්නම් ආහාර වැසීමට භාවිතා කරන අර තුනි ෂීට්, එහෙම නැත්නම් අපි ආහාර ඉවීමේදී භාවිතා කරන විනිවිද පෙනෙන අත්වැසුම්, මේ සියලුම දේ නිෂ්පාදනය කරලා තියෙන්නේ පොලිතීන් මගින්. තව කොටසක් තිබෙනවා, නැත්නම් තව උදාහරණයක් තිබෙනවා අපිට බොහෝ වෙලාවට ඔය නිවෙස් වල වයරින් කරන්න නැත්නම් අපි වතුර බට හදන්න ගන්නවා PVC බට. ඒතර මේ පොලිවයිනල් ක්ලෝරයිඩ් තමයි PVC කියලා අපි හඳුන්වන්නේ. ඒතර PVC බට අපි බොහෝ වෙලාවට භාවිතා කරනවා වතුර නැත්නම් ජල නල ලෙස, එහෙම නැත්නම් අර වයරින් කරනකොට වයර් අරන් යන්න භාවිතා කරන සුදු පාට බට ලෙස. ඊට අමතරව බොහොමයක් අර තැටි නිෂ්පාදනය කරන්න, සංගීත තැටි නිෂ්පාදනය කරන්න භාවිතා කරන්නේ මේ PVC බහුවවකයේ තමයි භාවිතා කරන්නේ. ඒතර මෙයත් අපිට බහුලව එදිනෙදා හමුවන බහුවවක වර්ගයක්. පොලිප්‍රොපලීන් කියන්නේ ඉතා තද නැත්නම් බලයකට ලක්වන ස්ථාන නැත්නම් බලයකට ලක්වන භාණ්ඩ නිෂ්පාදනය කරන්න භාවිතා කරන බහුවවකයක්. දැන් පුටුවක් කියන්නේ අපි ඉඳ ගන්නකොට විශාල බලයක් ඒ මත යෙදෙනවා. ඒ නිසා ශක්තිමත් බව වැඩි වෙන්න ඕන. ඒතර පොලිප්‍රොපලීන් තමයි ඔය පුටු නිෂ්පාදනය කරන්න, ප්ලාස්ටික් පුටු නිෂ්පාදනය කරන්න. ඒ වගේම අපේ කුස්සිය අපිට හමු වෙන බොහොමයක් උපාංග නිෂ්පාදනය කරන්න, රථ වාහනවල ඩෑෂ්බෝඩ් එක නැත්නම් රථ වාහනවල ශක්තියෙන් වැඩි කොටස් නිෂ්පාදනය කරන්න භාවිතා කරන්නේ මේ පොලිප්‍රොපිලීන් කියන බහුවවකය. ඒතර මෙහි පොලි කියන වචනය අර බහු කියන තේරුමෙනුත්, ප්‍රොපිලීන් තමයි ඒක අවයවිකය එකිනෙක සම්බන්ධ වීමෙන් අපිට පොලිප්‍රොපිලීන් බහුවවකය ලබා ගන්න පුළුවන්. දැන් බහුවවකයක මම මුලිනුත් ඔබට කිව්වා ස්වභාවික බහුවවකය බොහෝ වෙලාවට මොකද වෙන්නේ, නිෂ්පාදනය වීමේදී එකිනෙක ඇඹරීමෙන් අර ගොනුවක් ලෙස තමයි තිබෙන්නේ. නමුත් කෘතිම බහුවවක අපි එහෙම වෙන්න දෙන්නේ නැහැ. අපි බොහෝ විට ක්‍රමවත් ලෙස මේ බහුවවක
සකස් කිරීමක් නැත්නම් සැකසීමක් සිදු කරනවා. දැන් මේ රූප සටහනේ තියෙන්නේ ඒ සඳහා උදාහරණයක්. දැන් එක අන්තයක ඔබට පේන්න ඕන බහුවක එකිනෙක ගොනුවක් ආකාරයට තමයි තියෙන්නේ. නමුත් අනිත් අන්තයේ තිබෙනවා බහුවක ඊතා ක්‍රමවත්ව එකක් මත එකක් රේඛීය ආකාරයට සැකසී ඇති ආකාරය. දැන් ස්පටික රූපී බහුවක ලෙස අපි හඳුන්වන්නේ මෙම ආකාරයට ඊතා ක්‍රමවත් ලෙස එකිනෙක සකස් වී ඇති බහුවකයක්. දැන් අපි හිතමු මගේ අත තමයි එක බහුවක දාමයක්. ඒතර තවත් බහුවක දාමයක් මම ඊතා ක්‍රමවත්ම අර කලින් කියපු බහුවකයේ දාමය මත තැම්පත් කරොත් අපි එවැනි ආකාරයක් මේ ස්පටික රූපී බහුවක ලෙස හඳුන්වනවා. දැන් ස්පටික රූපී බහුවක වල තියෙන මූලික ලක්ෂණයක් තමයි ඊටාම තදයි. ඒ වගේම ඇදීමෙන් එහි හැඩය වෙනස් කරන්නත් හැකියාවක් නැහැ. දැන් ඒට හේතුව තමයි මෙය ඊටා හොඳින් එක මත එක සකස් වී තිබීම නිසා. ඊටාම තදයි ඒ වගේම ඇදීමෙන් අපිට මෙහි හැඩය වෙනස් කිරීමට හැකියාවක් නැහැ මේ ස්පටික රූපී බහුවක. හැබැයි මේ අනිත් කොටස අපි අස්පටික රූපී බහුවක ලෙස හඳුන්වනවා. එහි හැඩය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ඇදීමකට ලක් කිරීමේදී ඒ හැඩය වෙනස් වෙනවා අර ස්පටික රූපී බහුවයකට සාපේක්ෂව. ස්පටික රූපී බහුවයක සඳහා උදාහරණයක් ලෙස අපිට නයිලෝන් හඳුන්වන්න පුළුවන්. දැන් ඔබ සරුංගල් අරින අවස්ථාවක බොහෝ වෙලාවට භාවිතා කරන්නේ මේ නයිලෝන් නූල්. එහෙම නැත්නම් ඔය නැව් ඒ වගේ ඊටා වැඩි බලයකට ඔරොත්තු දීමට අවශ්‍ය නැත්නම් ආතතියකට ඔරොත්තු දීමට අවශ්‍ය ලණුවක් නිෂ්පාදනය කරන්න අපි භාවිතා කරන්නේ නයිලෝන්. දැන් මේ නයිලෝන් වල ව්‍යුහය තමයි මේ පල්ලෙහෙන් මම පෙන්නලා තියෙන්නේ. මම නැවතත් කියනවා මේ ව්‍යුහය විෂය නිර්දේශය ඔබට මතක තබා ගැනීමට අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මෙම කරුණ වටහා දීමට පමණක් මේ ව්‍යුහය මම භාවිතා කරනවා මෙතනදී. දැන් මම කලිනුත් කිව්වා ඊටා තද නැත්නම් ඇදීම් ආතති වලට ඔරොත්තු දෙන බහුවයක තමයි මේ ස්පටික රූපී බහුවයක බොහෝ විට. ඇයි ආතතියට ඔරොත්තු දෙන්න පුළුවන්? මෙහි දාම එකිනෙක මත ඊටා හොඳින් ක්‍රමවත්ව ඇසිරී ඇති නිසා තමයි එයට ආතතියකට ඔරොත්තු දෙන්න පුළුවන්. ඒ වගේම ඇදීම් වලට ඔරොත්තු දෙන්නත් ඔරොත්තු දීමකදී කැඩී යාමකට ලක්වන්නේ නැහැ. ඊටා විශාල බලයක් යොදනකම්. දැන් මේ තිබෙන්නේ ඒ ආකාරයට දාම තුනක්. දැන් ඔබට පේනවා මේ පළවෙනි දාමය තමයි උඩින්ම තියෙන්නේ. දෙවෙනි දාමය තමයි මැද. තුන්වෙනි දාමය තමයි මේ පහළින්ම තිබෙන්නේ. මේ දාම තුන ඊටා ක්‍රමවත්ව එකක් මත එකක් ඇසිරී තියෙනවා. ඒතර මෙම ආකාරයේ බහුවකයක් අපි ස්පටික රූපී බහුවක ලෙස හඳුන්වනවා. ඒතර මේ දාම එකම දිශාවකට එක ආකාරයට එකක් මත එකක් ලංව ඇසිරී තිබෙනවා. එම නිසා අපි බාහිරින් බලයක් යෙදීමේදී සියලුම බහුවක මත අර බලයේ ක්‍රමවත්ව බෙදී යාමකට ලක්වන නිසා මේ බහුවයකට පුළුවන් අර බාහිර ආතතියට ඊටා හොඳින් මුහුණ දෙන්න. දැන් අපි සාකච්ඡා කරා බොහොමයක් කෘතිම බහුවක. කෘතිම ලෙස අපි හඳුන්වන්නේ මිනිසාගේ මැදිහත් වීමෙන් මිනිසා විසින් නිෂ්පාදනය කරන බහුවක අපි කෘතිම බහුවක ලෙස හඳුන්වනවා. දැන් මෙතන රූප සටහනේ තියෙන්නේ ස්වභාවික බහුවකයක්. දැන් රබර් ස්වභාවික බහුවක සඳහා ඉතාම හොඳ උදාහරණයක්. ඊට අමතරව තවත් බොහොමයක් ස්වභාවික බහුවක අපි මුලින් හැඳින්වුවා. ප්‍රෝටීන්, සෙලියුලෝස් ඒ ආකාරයට ස්වභාවික බහුවක විශාල සංඛ්‍යාවක් තිබෙනවා. නමුත් රබර් තමයි අපි බහුල ලෙස ස්වභාවික බහුවකයක් කාර්මික නිෂ්පාදනය සඳහා යොදා ගන්න. ඒත් රබර් වල ව්‍යුහය තමයි මේ තියෙන්නේ. ඒතර මේ ව්‍යුහය ඔබට පේන්න ඕන මේ ව්‍යුහය රේඛීය දාමයක් ආකාරයට හැබැයි ඒ රේඛාවක්ම නෙමෙයි. එය මදක් උඩට යනවා පල්ලෙහාට යනවා. උඩට යනවා පල්ලෙහාට යන ආකාරයට නිකන් සිග්සැග් ආකාරයට තමයි මේ රබර් බහුවවිකය සෑදී තිබෙන්නේ. ඒතර මෙහි හරස් බන්ධන නැහැ. ඒතර හරස් බන්ධන නැත්නම් මෙය එකිනෙක සැකසීමේදී මම කව ස්වභාවික බහුවවික බොහෝ වෙලාවට අර එකිනෙක ඇඹරීමෙන්
එහෙම තමයි සැකසීලා තියෙන්නේ. හරස් බන්ධනත් නැහැ. ඒතර හරස් බන්ධන නැත්නම් ඔබට වැටහෙන්න ඕන රත් කිරීමෙන් මෘදු බවට පත් කරන්න පුළුවන්. පළවෙනි ගුණාංගය. දෙවෙනි ගුණාංගය තමයි මේ සිග්සැග් ආකාරයට ඇසිරීමකට ලක්වන නිසා මේ ඇදීමෙන් අපිට පුළුවන් මෙහි දිග වැඩි කරන්න. දැන් රබර් අපිට පුළුවන් රබර් පටියක් ඇදලා එහි දිග වැඩි කරන්න. ඒකටත් හේතුව තමයි මේ එකිනෙක ඇසිරී ඇති ආකාරය. ඒතර ස්වභාවික රබර් ලබා ගන්නේ රබර් ශාකයෙන්. නමුත් බොහෝ වෙලාවට මුල් කාලයේදී මේ රබර් ශාකයෙන් ලබා ගන්න ප්‍රමාණය කාර්මික නිෂ්පාදන සඳහා මදි. ඒ කියන්නේ ලෝක ඉල්ලුමට සාපේක්ෂව ස්වභාවිකව නිෂ්පාදනය කරන රබර් ප්‍රමාණය මදි. එම නිසා බොහෝ විද්‍යාඥයන් සිදු කළ දෙයක් තමයි කෘත්‍රිමව රබර් නිෂ්පාදනය කිරීමට ක්‍රම සොයා බැලුවා. ඒ සාර්ථක වුණා. දැන් අපිට වෙළඳ පොලේ කෘත්‍රිම රබර් සහ ස්වභාවික රබර් ඒ කොටස් දෙකෙන්ම කරපු නිෂ්පාදන අපිට ලබා ගන්න පුළුවන්. රබර් වල තියෙන මූලිකම අවාසියක් තමයි සමහර විට ඒ වාසියක් වුණත් බොහෝ නිෂ්පාදනවලදී ඒ අවාසියක්. උදාහරණයක් විදිහට රබර් තන්තුවට ඇදීමකට ලක්වන්න පුළුවන්. ඉතින් ඇදීමට ලක්වීම රබර් බෑන්ඩ් එකක් නිෂ්පාදනය කරනවා නම් ඊටාම හොඳ ගුණාංගයක්. නමුත් ටයරයක් නිෂ්පාදනය කිරීමේදී එලෙස මෘදු බව නැත්නම් ඇදීමට ලක්වීම ඊටා හොඳ ගුණාංග නොවේ. දැන් අපිට පේනවා මේ මෙතන මුලින් තියෙන්නේ රබර් බහුවල්ක දාම දෙකක්. අර මම කලින් කිව්වා වගේ මේ සිග්සැග් ආකාරයට තමයි තියෙන්නේ. ඒ වගේම මේ හරස් බන්ධන නැහැ. එකිනෙක ක්‍රමවත්ව හැසිරීමකට ලක් වෙලත් නැහැ. එතකොට ක්‍රමවත්ව හැසිරීමකට ලක් වෙලා නැති නිසා අපිට පුළුවන් රත් කිරීමේ මෘදු බවට පත් කරන්න. ඒ වගේම මේ සිග්සැග් ආකාරය නිසා අපිට පුළුවන් බාහිර බලයක් යොදලා මෙය ඇදීමකට ලක් කරන්න. ඉතින් මෙම ආකාරයේ රබර් වලින් අපි ටයරයක් නිෂ්පාදනය කරොත් ඒ ටයරය ශක්තිය මදි. ඉතා ඉක්මනින් ගෙවී යාමකට ලක් වෙනවා. ඒතකොට ටයර් එකක් වැඩි කාලයක් අපිට වාහනේ ධාවනය කිරීමකට නැත්නම් වාහනේ භාවිතා කිරීමකට හැකියාවක් නැහැ. ඒතකොට මෙයට පිළියමක් ලෙස එක විද්‍යාඥයෙක් කරපු දේ තමයි ඔහු බැලුවා මේ හරස් බන්ධන අපිට බාහිරව ඇති කරන්න පුළුවන් නම් අපිට හැකියාව තිබෙනවා මෙහි දැඩි බව වැඩි කරන්න. ඒ වගේම වැඩි බාහිර බලයකට මේට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරන්න. ඉතින් ඔහු කරේ මොකද? මේ රබර් අරගෙන කෘත්‍රිම ස්වභාවික රබර් අරගෙන කෘත්‍රිමව සල්ෆර් සමග ප්‍රතික්‍රියා කරන්න සැලැස්සුවා. මේ සල්ෆර් වලට හැකියාව තිබෙනවා මේ දාම අතර හරස් බන්ධන ඇති කරන්න. දැන් මේ මුලින් තියෙන්නේ ස්වභාවික රබර්. මේ පහලින් තියෙන්නේ අර සල්ෆර් සමග ප්‍රතික්‍රියා කරන ලද රබර්. ඒතකොට මේ සල්ෆර් නිසා මේ දාම අතර හරස් බන්ධන නිෂ්පාදනය වෙනවා. ඒතකොට හරස් බන්ධන සෑදීම නිසා දැන් රබර් ඝන බවින් වැඩි, ඒ වගේම බාහිරින් අපි වැඩි බලයක් යෙදුවත් ඒට මූණ දීමේ හැකියාව තිබෙනවා. ගෙවී යාම අඩුයි. මේ සියලුම ගතිගුණ නැත්නම් ගුණාංග අපිට රබර් සඳහා ලබා දීමට හැකියාව ලැබුණා මේ හරස් බන්ධන ඇති කිරීම මගින්. ඒතර මෙම ආකාරයට සල්ෆර් භාවිතා කොට හරස් බන්ධන ඇති කිරීම අපි හඳුන්වනවා රබර් වල්කනයිස් කිරීම ලෙස. ඒතර වල්කනයිස් කිරීම නිසා තමයි අපිට හැකියාව ලැබුණේ රබර් භාවිතා කොට තද නැත්නම් ශක්තියෙන් වැඩි භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ඒතර මේ තියෙන්නේ ඒ ආකාරයට වල්කනයිස් කිරීම නැවතත් මම මේ අනිත් පැසින් දක්වලා තියෙන්නේ ඒ භාවිතයෙන් අපිට ටයර් නිෂ්පාදනය කරන්න හැකියාව ලැබිලා තිබෙනවා. දැන් අපි සාකච්ඡා කරා බොහොමයක් බහුවවික වර්ග, ඒ වගේම බහුවවික වල ගතිගුණ ඇයි ඒ ආකාරයට භෞතික ගතිගුණ බහුවවිකට තිබෙන්නේ? එක් වර්ගයක ගතිගුණ අනිත් වර්ගයෙන් වෙනස් වන්නේ. අපි මේ සියලුම දේ සාකච්ඡා කරා. බහුවවික බොහොමයක් තිබුණත් අපි බහුලව භාවිතා කරන බහුවවික කොටස් 6ක් තිබෙනවා. ඒ කොටස් 6 තමයි මේ 1 සිට 6 දක්වා දක්වලා තියෙන්නේ. ඒතර ඔබට පුළුවන් ඔබ භාවිතා කරන වතුර බෝතලයක උනත් මේ
වර්ගය සඳහන් කරලා තිබෙනවා. මේ වගේ මේ ඊතල තුනක් ත්‍රිකෝණයක් ආකාරයට දක්වලා මැද අංකයකින් ඒ බහුවයක වර්ගය සඳහන් කරලා තිබෙනවා. ඒතර මේ බහුවයක වර්ගය අනුව අපේ භාවිතා කිරීම සීමා කරනවා. උදාහරණයක් විදියට මේ සියලුම වර්ග ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමට සුදුසු වන්නේ නැහැ. ඒ වගේම මේ සියලුම ද්‍රව්‍ය අපි ආහාරයක් නැවත ගබඩා කිරීමට භාවිතා කරන්නේත් නැහැ. දැන් උදාහරණයක් ලෙස මේ සමහරක් වර්ග ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමට නොසුදුසු වර්ග ලෙස තමයි අපි හඳුන්වන්නේ. එම නිසා ඔබ විසින් යම් අවබෝධයක් ලබාගත යුතුයි මේ වර්ග වලින් කුමන වර්ගද ආහාර ගබඩා කිරීමට සුදුසු, ඒ වගේම කුමන වර්ගද ආහාර ගබඩා කිරීමට නොසුදුසු වර්ග ලෙස. උදාහරණයක් ලෙස අපි ජලය ගබඩා කිරීමට ගන්න ජල බෝතල්. දැන් අපි දන්නවා වෙළඳ පොලේ අපිට පුළුවන් ලීටරය, මිලිලිටර 500 මේ ආකාරයට විවිධ නම් වලින් නැත්නම් විවිධ වෙළඳ නාම වලින් වතුර බෝතල් තිබෙනවා. අපි පහසුවට එක්වරක් භාවිතා කිරීමෙන් අනතුරු මේ බෝතල් නැවත නැවත භාවිතා කරනවා. ඒ තරම් සුසු දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම මෙවැනි බෝතල් වල උණු වතුර දැමීම නොකළ යුතුම දෙයක්. මොකද හේතුව උණු වතුර මගින් පුළුවන් මේ බෝතල් වල තිබෙන යම් රසායන ද්‍රව්‍ය එළියට ගන්න. එමගින් අපි උණු වතුර පානය කිරීමේදී මේ බෝතල් වල ගබඩා කොට ඒ රසායන ද්‍රව්‍ය අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් වැඩි කරුණු අපි 13 වසර පළවෙනි එකකේ දෙවනි කොටසින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඔබට පුළුවන් ඊට පළමුව මේ වර්ග ඔබ භාවිතා කරන ප්ලාස්ටික් බඩුවල මේ වර්ග මේ අංක සටහන තිබේද කියලා ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. කියන්නේ ඔබට පුළුවන් වතුර බෝතලයක් අරන් බලන්න එහි මෙහි තිබෙන අංකය මොකක්ද කියලා. දැන් මේ අංක වලින් මේ කොළ පාටින් දක්වලා තිබෙන්නේ භාවිතා කරන්න සුදුසු ආහාර ගබඩා කිරීම සඳහා. රතු පාටින් දක්වලා තිබෙන්නේ ආහාර ගබඩා කිරීම සඳහා නොසුසු වර්ග. මේ තැඹිලි පාටින් දක්වලා තිබෙන්නේ යම් තත්ත්වයකටදී ආහාර ගබඩා කිරීම නැත්නම් කිරීම සුදුසු වර්ග තමයි මේ තැඹිලි පාටින් දක්වලා තිබෙන්නේ. මේ පිළිබඳව වැඩි කරුණු අපි ඊළඟ පාඩමෙන් සාකච්ඡා කරනවා. නමුත් ඔබට පුළුවන් එදිනෙදා ජීවිතේ අපිට ආහාර ගබඩා කිරීම සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බඩු කීපයක් අරගෙන බලන්න ඒවල මේ තියෙන අංකය මොකක්ද කියලා. ඒ අනුව ඔබට තීරණය කරන්න පුළුවන් කුමන වර්ගයක්ද ඒ සුදුසුද නැත්නම් ගබඩා කිරීම නොකළ යුතු වර්ග මොනවද කියන එක. ඒතර අද අපි සාකච්ඡා කරේ බහුවවික යනු කවරක්ද? එහි භෞතික සහ රසායනික ගුණාංග. එතකොට අපි සාකච්ඡා කරා ස්වභාවික සහ කෘත්‍රිම බහුවවික යනු කාණ්ඩ දෙකක් තිබෙනවා. ස්වභාවික බහුවක සඳහා අපි උදාහරණ ලෙස ස්වභාවික රබර්, ප්‍රෝටීන, සෙලියුලෝස් අපි සාකච්ඡා කරා. මෙහි ව්‍යුහ ඔබ වෙනත් පාඩම් වලදී සාකච්ඡා කරනවා. උදාහරණ ලෙස ප්‍රෝටීන වල ව්‍යුහය, සෙලියුලෝස් වල ව්‍යුහය ඔබ වෙනත් පාඩම් වලදී සාකච්ඡා කරනවා. ඊට අමතරව අපි බැලුව බහුවවිකයක් යනු කුමක්ද කියන කාරණය. එහිදී අපි හඳුනාගත්තා ඒක අවයවික විශාල සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වීමෙන් තමයි බහුවවිකයක් සෑදෙන්නේ. එතකොට බහුවවිකයක භෞතික ගුණ හා රසායනික ගුණ ඒක අවයවිකවල ගුණයන් වලට වඩා වෙනස්. උදාහරණයක් ලෙස ඒක අවයවිකයක ස්කන්ධයට වඩා බහුවවිකයක අනුක ස්කන්ධය ඉතා විශාලයි. ඉන් අනතුරු අපි සාකච්ඡා කරා යම් ගුණාංග. උදාහරණයක් ලෙස සමහරක් බහුවවික රත් කිරීමෙන් මෘදු බවට පත් කරන්න පුළුවන්. නමුත් සමහරක් බහුවවික රත් කිරීමෙන් මෘදු බවට පත් කිරීමේ හැකියාවක් නැහැ. අපි හඳුනාගත්තා රේඛීය සහ අතු බෙදුණු ආකාර තමයි මේ රත් කිරීමෙන් මෘදු බවට පත් කරන්න පුළුවන් කාණ්ඩය. හරස් බන්ධන සහිත කාණ්ඩ මෘදු බවට පත් කිරීමට හැකියාවක් නොමැත යන්න අපි වටහා ගත්තා. ඉන් අනතුරු බාහිර බලයක් මගින් බහුවවිකයක හැඩය වෙනස් කිරීමට ඇති හැකියාව අනුව අපි කොටස් තුනකට බහුවවික වෙන් කරා. නයිලෝන් වැනි බහුවවික බාහිරින් යෙදෙන බලයකදී හැඩය වෙනස් වීමකට ලක්වන්නේ නැහැ. අපි එවැනි බහුවවික අපි හඳුනාගත්තා ඉතා හොඳින්
ක්‍රමවත් සැකැස්මක් ඇති නිසා එම බහුවවික බාහිර බලයකදී හැඩය වෙනස් නොවන බව. අවසානයේදී අපි ස්වභාවික රබර් වල්කනයිස් කිරීමේ අනු කුමක්ද විස්තර කරා. එහිදී අපි හඳුනාගත්තා රබර් ස්වභාවිකව යම් ගුණාංග තිබෙනවා. එය වාණිජමය වශයෙන් භාණ්ඩ නිෂ්පාදනයේදී අපිට අවාසි සහගත වන. එම නිසා සල්ෆර් භාවිතා කොට එම බහුවවික අතර හරස් බන්ධන සෑදීම් මගින් එය ඊටා ඝන ඒ වගේම දැඩි බාහිර බලයන් සඳහා ඔරොත්තු දෙන සංයෝග බවට අපිට පත් කිරීමට හැකියාව තිබෙනවා. එමගින් අපිට පුළුවන්කම ලැබී තිබෙනවා ස්වභාවික රබර් ඊටා විශාල ලෙස ටයර් වැනි ඊටා රළු බාහිර බලයන් වලට ඔරොත්තු දෙන භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගැනීම. මම විශ්වාස කරනවා ඔබට අද පාඩම හොඳින් වැටහෙන්නේ නැති කියලා. ඒ වගේම ඔබට හැකියාව තිබෙනවා ඊළඟ පාඩමට කලින් අපි එදිනදා භාවිතා කරන බහුවවික අඩංගු භාණ්ඩවල අර අංකය පරීක්ෂා කරන්න. ඒතර එය සමග ඔබට ඊළඟ පාඩමේදී වැඩි දැනීමක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් මම හිතනවා අද පාඩම ඔබට උදව් වෙන්නේ නැති කියලා මෙම කරුණු හොඳින් වටහා ගන්න. ආයුබෝවන්.